ආයුබෝවන්. කර්මාන්ත රසායනයේ 6 කොටස. මෙම කොටස මගින් ඔබට කර්මාන්ත මගින් නිකුත් කරන අපද්‍රව්‍ය මගින් සිදුවන ජල දූෂණය පිළිබඳ අවබෝධයක් ලබා දීමට උත්සාහ කරනු ලබයි. කර්මාන්ත නිකුත විසින් සිදු කරන ජල දූෂණයේ රසායනය. ජලය යනු පෘථිවියේ ජීවය පැවැත්මට අත්‍යවශ්‍ය වෙන සාධකයක් වෙනවා. ඒ නිසා ඒ වෙන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා දායක වීම සඳහා සහ ප්‍රතික්‍රියා සඳහා මාධ්‍යයක් එහෙම නැත්නම් ද්‍රාවකයේ ලෙස ක්‍රියා කිරීම නිසා. ඒ වගේම ජලය ස්වභාවික පාරිසරික ප්‍රතික්‍රියා සඳහා ද්‍රාවකයක් ලෙසද ක්‍රියා කරනවා. මෙලෙස ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන්නේ ජලාණුවේ තියෙන කෝණික හැඩය හේතුවෙන්. ජ්‍යාමිතික හැඩය කෝණික හැඩයක් ගන්නවා. මෙහිදී මෙම රසායනය අවබෝධ කර ගැනීම සඳහා ජල චක්‍රය ගැන යම්කිසි තරමක අවබෝධයක් තිබීම වටිනවා. මෙහිදී ජල චක්‍රයේ සිදුවන දල ක්‍රියාවලිය ඔබ හැම දන්නවා ඇතැයි මා පාර්ථනය කරනවා. මේ පින්තූරයේ දක්වා ඇති අන්දමට ජලය වායුගෝලයේ සිට නැවත ජලාශය දක්වා ජලාශය වලින් නැවත මුහුද දක්වා ඒ වගේම ශාක වලින් උත්සේදනයේනු සහ භූගත ජලය හරහා නැවත නැවත චක්‍රීය ක්‍රියාවලියකට දායක වෙනවා. මේ වායුගෝලයට පමණ ජලය වර්ෂාපතනය මගින් නැවත ජලාශය වලට නැවත වාෂ්පීභවනයේ වායුගෝලීය ප්‍රදේශය දක්වා ගමන් කරනවා. මෙහිදී වාෂ්පශීලී ද්‍රව්‍ය සංයෝග ජලයේ දියවීම සිදු වෙනවා. වායුගෝලයේ කුඩා අවලම්බිත අංශු දූවිලි පරාග ආදියද ජලයේ දිය වෙන්න පුළුවන්. නිසා ජලය දූෂණයට ලක් වෙනවා වායුගෝලයේදී. පෘථිවි පෘෂ්ඨයට ළඟා වන ජලයෙන් කොටසක් පෘෂ්ඨය හරහා ගලා යාම හේතුවෙන් තවදුරටත් දූෂණයට ලක් වෙනවා. පොළොවේ පවතින khනිජ ද්‍රව්‍ය දිරාපත් වීමෙන් සෑදෙන බැරලෝහ ලවණ, පසේ විවිධ ලවණ, මිනිසා විසින් උපදවා පරිසරයට එක් කරන විවිධ රසායනික ද්‍රව්‍ය ආදී ජලයේ දියවීම තවදුරටත් ජලය දූෂණයට ලක් වෙනවා. මෙහිදී වර්ෂණය මගින් පෘථිවි පෘෂ්ඨයට ළඟා වූ ජලයෙන් කොටසක් පෘථිවියේ පාෂාණ ස්තර හරහා පෘථිවි අභ්‍යන්තරයටත් ගලාගෙන යනවා. මෙලෙස ගලාගෙන ජලය ග්‍රවුන්ඩ් වෝටර් ලෙස හැඳින්වෙනවා. මෙලෙස ජලය පසේ කංජ ස්තර හා පාෂාණ ස්තර හරහා ගමන් කිරීමේදී මෙම ස්තර විකාදනයට ලක් වෙලා ජලයේ ලවණ වර්ග ජලයට එක් වෙලා පෘථිවියේ අභ්‍යන්තර ජලයේද මේ ආකාරයෙන් දූෂණයට ලක් වෙනවා. කර්මාන්ත විසින් ඇතිවන ජලයේ දූෂණය මැන බැලීම සඳහා ජල තත්ත්ව පරාමිති water quality parameters හඳුන්වා දී තිබෙනවා. මෙහිදී ජලය අදාළ ප්‍රයෝජනට ගන්නා කාර්ය සඳහා යෝග්‍යතාව මැන බැලීම සඳහා සහ ජලයේ ද්‍රවණය වී සහ නොවි පවතින ද්‍රව්‍යවල උපරිම අවමට්ටම් තීරණය කිරීම තමයි ජල තත්ත්ව පරාමිති වලින් සිදු කෙරෙන්නේ. මෙහිදී පානීය ජලයේ රසායනික පරාමිති සහ අපජව්‍ය බැහැර කිරීම සඳහා පරාමිති විවිධ රටවල් සහ අන්තර්ජාතික ආයතන විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම පරාමිති අදාළ සීමාවල් ඉවතට ගිය විට ජලය අදාළ කාර්යයන් සඳහා සුදුසු නොවේ යයි සලකුණු ලබනවා. මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ ජල තත්ත්ව පරාමිති කිහිපයක්. මෙහි පරාමිති ලෙස වර්ණය, අවීලතාව, pH අගය, රසායනික ඔක්සිජන් ඉල්ලුම, chemical oxygen demand එහෙම නැත්නම් COD, පූර්ණ ද්‍රවිත ඝන ද්‍රව්‍ය, ජලයේ කඨිනත්වය, මුළු පොස්පේට් ප්‍රමාණය, බැරලෝහ ලෙස ආසනික්, කැඩ්මියම්, ලෙඩ් හා මර්කරි පවතින ප්‍රමාණය මැන බැලෙනවා. ජල තත්ත්ව පරාමිති වලින් කිහිපයක් පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් සිදු කරගන්න. pH අගය. pH අගය යන අකුරු දෙකෙන් කියවෙනුයේ හයිඩ්‍රජන් විභවය, potential of hydrogen යන. pH පරිමාණය යන ද්‍රාවණයේ ආම්ලිකතාවයක් හෝ භාෂ්මිකතාවයක් තීරණය කරන පරිමාණයකි. ශ්‍රී ලංකාවේ පානීය ජලයේ තිබූ ප්‍රශස්ත pH පරාසය pH 6.5 8.5 ලෙස තීරණය කර තිබෙනවා. සන්නායකතාව. ජලීය ද්‍රාවණයක සන්නායකතාවය එහෙම නැත්නම් කන්ඩක්ටිවිටි යනු ඒ ජලීය මාධ්‍ය මගින් විද්‍යුතය සන්නායනය කිරීමේ හැකියාව පිළිබඳ මිනුම. පිරිසිදු ජලයේ සන්නායකතාව ඉතා අඩු වෙනවා. තවද සන්නායකතාවක් පැවැත්වීම සඳහා ජලයේ දිය ඇති අයන ප්‍රමාණය වැදගත් වෙනවා.
මෙම පින්තූර වලින් දැක්වෙන්නේ pH පරිමාණය ඒ අදාළ ද්‍රාවකවල වර්ණයන්ට අනුරූපව දක්වා ඇති පරිමාණයක් සහ එක් ද්‍රාවණවල සන්නායකතාවය දක්වා ඇති වගුවක් වෙනවා. මීළඟ ලක්ෂණය නම් ආවිලතාව turbidity. ජලයට යම් යම් ද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් ජලයේ පාරදෘශ්‍යතාව අඩු වී ජලය අපැහැදිලි ලෙස දිස්සේ. මෙසේ ජලයේ පාරදෘශ්‍යතාව අඩු වී දිස්වීම ජලයේ ආවිලතාව ලෙස හඳුන්වනවා. ආවිලතා මණ්ඩන ඒකකය නෙප්ලරොමැටික් turbidity unit NTU ලෙස හඳුන්වනවා. සම්මත ආවිලතාව ඇති ද්‍රාවණ කිහිපයක NTU වගේ පහත රූපයේ දක්වනවා. ජලයේ තත්ත්වය ගැන කතා කරද්දී තවත් වැදගත් සාධකයක් තමයි ජලයේ කඨිනත්වය කියන්නේ. මේ ජලයේ කඨිනත්වය යනුවෙන් අර්ථ දක්වන්නේ ජලයේ සබන් ආක්ෂේප කිරීමේ ධාරිතාවයයි. ජලයේ කඨිනත්වයට හේතු වන රසායනික විශේෂ වනුයේ ජලයේ දී පවතින බහුසංයුජ ලෝහ කැටයන. මේවා කැල්සියම් අයන, මැග්නීසියම් අයන, ෆෙරස් අයන, මැංගනීස් අයන හෝ ඇලුමිනියම් අයන හෝ වෙනත් ඕනෑම බහුසංයුජ ලෝහ කැටයනයක ජලයේ පවතින සමස්ත සාන්ද්‍රණය ලෙස අර්ථ දක්වනු ලබනවා. මෙහිදී කැල්සියම් කාබනේට් නිසා ඇතිවන කඨිනත්වය ජලයේ ස්ථිර කඨිනත්වය ලෙස හඳුන්වනු ලබනවා. පහත් වගුවේ දක්වා ඇත්තේ දිය වී ඇති කැල්සියම් කාබනේට් ප්‍රමාණය අනුව ජලයේ තත්ත්වය සසඳන ප්‍රස්ථාරයකුයි. කඨිනත්වය සැලකුව විට එය తాවකාලික කඨිනත්වය හෝ ස්ථිර කඨිනත්වය ලෙස කොටස් දෙකකට අපිට බෙදී වෙන් කරන්න පුළුවන්. తాවකාලික කඨිනත්වයේදී ඉහත විස්තර කළ බහුසංයුජ ලෝහ කැටයන ඒ මුළු සාන්ද්‍රණයට වඩා වැඩිපුර සාන්ද්‍රණයකින් බයිකාබනේට් අයන හා කාබනේට් අයන පැවතීම తాවකාලික කඨිනත්වයයි. මේ తాවකාලික කඨිනත්වය ලෙස සඳහන් වන්නේ එය නැටවීම මගින් ඉවත් කිරීමට හැකියාවක් ඇති වේ. මෙහිදී ජලය නැටීමේදී අදාළ ලෝහ කැටයන සියල්ලම ඒවායේ කාබනේට් ලෙස අවක්ෂේප වෙනවා. ඒ මොකද කැල්සියම් සහ මැග්නීසියම් වැනි අදාළ බහුසංයුජ ලෝහ කැටයන වල සියලුම සමස්ත සාන්ද්‍රණයට වඩා මෙහි බයිකාබනේට් තියෙනවා. එතකොට මේ කාබනේට් ලෙස අවක්ෂේප කරන්න මේ බයිකාබනේට් අයන වලට පුළුවන්. එතකොට ද්‍රාවණයේ තවදුරටත් මේව කැටයන ඉතුරු නොවන ලෙස අවක්ෂේපයක් සිදු වෙනවා. මෙහිදී ස්ථිර කඨිනත්වය ලෙස හඳුන්වන්නේ අදාළ බහුසංයුජ ලෝහ කැටයන වල මුළු සාන්ද්‍රණයට අඩුවෙන් කාබනේට් හෝ බයිකාබනේට් පැවතීම. මෙහිදී රත් කිරීම මගින් බයිකාබනේට් හෝ කාබනේට් වලට අදාළ සියලුම කැටයන ඉවත් කිරීම මගින් අයින් කරන්න බෑ. මේ නිසා මෙම ජලයේ කඨිනත්වය අපිට ඉවත් කිරීමට නොහැකි. කෙසේ වෙතත් බැහැරින් වෙනත් කාබනේට අඩංගු ද්‍රව්‍ය එක්කිරීම මගින් අපිට පුළුවන් මේ ස්ථිර කඨිනත්වය පවා ඉවත් කරනු ලබන්න. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම chemical oxygen demand COD ලෙස හඳුන්වන්නේ ජලයේ ද්‍රවිත වෙලා තියෙන ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය වන මුළු ඔක්සිජන් ප්‍රමාණය. මෙහිදී ජලයේ බහුලවම පවතින ඔක්සිකරණය කළ හැකි සංයෝග වෙන්නේ කාබනික සංයෝග. මේවා අන්තිමේදී ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් හෝ කාබනේට් බවට ඔක්සිකරණය වෙනවා. මේවා මේද අම්ල, ඇමයිනෝ අම්ල, ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් වැනි සීනි, පිෂ්ඨය සහ ප්‍රෝටීන වැනි කාබනික ද්‍රව්‍ය මේ ගණයට අයිති වෙනවා. මෙහිදී එක් අපජලයේ උපරිම COD අගය දක්වන ප්‍රස්ථාරයක් පහත දක්වනවා. ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම dissolved oxygen level. ජලයේ ඒකක පරිමාණයක් දී ඇති අණු ඔක්සිජන් ප්‍රමාණය මෙලෙස අර්ථ දක්වනවා. ජලයේ සුපෝෂණය. පෝෂක ද්‍රව්‍ය ජලයට එක්වීම හේතුවෙන් ජලයේ අධික ලෙස ඇල්ගී වර්ධනය ජලයේ සුපෝෂණය ලෙස අර්ථ දක්වනවා. අධික ලෙස ඇල්ගී වර්ධනය වූ විට එම ඇල්ගී ජල පෘෂ්ඨයේ ඝන කොලනි ස්තරයක් ලෙස පවතිනවා. මේ නිසා සූර්ය කිරණ ජල තටාකයේ පහළ ස්තරවලට ගමන් නොකිරීමෙන් පහළ ස්තරවල ප්‍රභා සංශ්ලේෂණය සිදු නොවීම නිසා ඔක්සිජන් ද්‍රාවණය නොවීමෙන් පහළ ස්තරවලට ද්‍රාවිත ඔක්සිජන් මට්ටම පහළ යනවා. මේ නිසා ජලජ ශාක සහ සතුන් මිය යාම තමයි ජලයේ සුපෝෂණය ලෙස අපි හඳුන්වනු ලබන්නේ. මෙහිදී නිර්වායු තත්ත්වයට යටතේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු නිපදවීම හේතුවෙන් ජලාශය අධික දුර්ගන්ධයක් ඇති ප්‍රදේශයක් බවට පත්වීම සුපෝෂණය නිසා සිදුවනු ලබනවා.
ඇල්ගී වර්ධනයට විවිධ පෝෂක ද්‍රව්‍ය අවශ්‍ය වුවත් බොහෝ අවස්ථාවල සීමාකාරී පෝෂකයේ පොස්පේට් අයන වෙනවා. එසේම නයිට්‍රේට් අයනද සමහර අවස්ථාවලදී මේ ඇල්ගී වලට ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් කාර්මික අපජලය මගින් සහ නිවසේ භාවිත කරන ලබන පිළිස්තුකාරක ප්‍රධාන වශයෙන් ජලාශ වලට එක්වීමෙන් ජලාශ වල පොස්පේට් සහ නයිට්‍රේට් වැනි අදාළ පෝෂකවල සීමාකාරී සාධක එක්වන ලබනවා. මෙහිදී ඒ සීමාකාරී බව නැතිවීම නිසා අධික වේගයෙන් ඇල්ගී වර්ධනය වෙනවා. මෙය සිපෝෂණයේදී ප්‍රධානම හේතුවක් වෙනවා. ජලයේ බැරලෝහයන් පැවතීම නිසා මෙහිදී ජලයට සහ එමගින් ජලය පරිභෝජනය කරන පුද්ගලයන්ට සිදුවන බලපෑම පහත වගුවෙන් දක්වනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් බැරලෝහයන් ලෙස ආසනික්, කැඩ්මියම්, ලෙඩ් සහ මර්කරි අයන සලකනු ලබනවා. ඒවා ජලයට එකතු වන ප්‍රභව සහ එමගින් ජලයට ඇතිවන බලපෑම සහ එමගින් ඇතිවන දීර්ඝකාලීන ප්‍රතිඵල මෙම වගුවේ දක්වා තිබෙනවා. ද්‍රවිත කාබනික සංයෝග. ද්‍රවිත කාබනික සංයෝගය යනු විෂදායී නොවන එහෙත් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමට biological oxygen demand හෝ රසායනික ඔක්සිජන් ඉල්ලුමට chemical oxygen demand හෝ දායක වන කාබනික සංයෝග. මීට අමතරව පාරාමිති ලෙස විෂ හෝ අන්තරායකාරී ද්‍රව්‍ය toxic හෝ hazardous substances සහ ප්ලාස්ටික් ආකලන ද්‍රව්‍ය plastic additives සලකා බලනු ලබනවා.